ඉතින් දවසේදී අපි පටන් ගන්න යන්නේ මේ පාලි භාෂාව තරණයේ දෙවෙනි පොත. ඉතින් මූලික පාලි භාෂාව තරණයේ පළවෙනි පොත කරගත්ත පිරිස වෙනුවෙන් දෙවෙනි පොතෙන් අපට දැනගන්න තියෙන ධර්ම මේ භාෂාව, ඒ කියන්නේ පාලි භාෂාවේ තියෙන ව්‍යාකරණ රීතීන් දැනගන්න තමයි අපි මේ පන්තිය සිද්ධ කරන්නේ. ඉතින් මූලික දැනුමක් තියෙනවා නම් තමයි ඉතින් මේ දෙවෙනි පොත අපිට සාකච්ඡා කරගෙන යන්න පහසු වෙන්නේ. ඒක නිසා අපි ඉතින් ආරම්භ කරමු දෙවෙනි පොත සිදු කරන්න. ඊට කලින් අපි নমස්කාරය කියමු. සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සබ්බ පාපස්සේ අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්සේ අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්සේ අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, කැමති කෙනෙක් ඉතින් වීඩියෝ ඔන් කරගන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ පාලි භාෂාව තරණ දෙවෙනි පොත සාකච්ඡා කරන්න යන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි පළවෙනි පොතේදී සාකච්ඡා කරගෙන ගිය පාලි පාඨ මංජරියේ ඉතුරු කොටස් ටිකත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි පාලි භාෂාව තරණ දෙවෙනි පොත අරගෙන සාකච්ඡා කරගෙන යමු. මහත්මිය මේ පොත පේනවද? පේනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඉතින් දැන් අපි පාලි භාෂාවේ අක්ෂර වින්‍යාසය කොහොමද දෙන්නේ කියන කාරණය ගැන අපි පළවෙනි පොතේදී සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි ටිකක් මතක් කරලා ගත්තොත් එහෙම පාලි භාෂාවේ අක්ෂර 41ක් තියෙනවා. ස්වර 8යි ව්‍යංජන ඉතුරු කොටස් විදිහට යෙදලා තියෙනවා. එතකොට මේකේ අපිට පේනවා මේ පළවෙනි පොතේ දැක්වූ අකුරු 41 අතරින් අ ඊ ඌ ඒ ඕ. මෙතන මේ යන්න ඔයන්න කියන එක අපි කෙටියෙන් කියන්නේ අපි දන්නවා ඒ ඕ කියලා දීර්ඝ කළා තමයි මේ ස්වරය කියන්නේ. එතකොට මේ ස්වර 8 තමයි මෙතන යොදලා තියෙන්නේ. ඒ තමයි අ ඊ ඌ ඒ ඕ. ඔන්න ඔය විදිහට අපි ඒවා ශබ්ද කරන්න ඕනේ. ඉතින් මේවා ස්වර කියලා කියන්නේ මේ ස්වර කියන ඒවා තනියම තියන්න පුළුවන්. තනියම උච්චාරණය කරන්න පුළුවන්. හැබැයි ව්‍යංජනයක් කියන එක තනියම උච්චාරණය කරන්න බෑ. ව්‍යංජනය කියන්නේ ක ආදී මේ අල් කයන් ආදී තියෙන අක්ෂර. අල් අකුරෙන් තියෙන අක්ෂර. ඉතින් ඒවා තනියම තියන්න බෑ. ඒකට අපි ස්වරයක් එක්ක තමයි තියන්න ඕන. ඉතින් මේ ස්වර කියලා කියන්නේ තනියම උච්චාරණය කරන්න පුළුවන් අක්ෂර, තනියම තියන්න පුළුවන් අක්ෂර. ඉතින් මේ ස්වර 8 ගැන අපි සාකච්ඡා කරා. ඊට පස්සේ තියෙනවා ව්‍යංජන කියලා අක්ෂර. ඒ ව්‍යංජන අක්ෂර 33ක් ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. ස්වරයන් අතරින් ආ ඊ ඌ යන තිදෙන රස්ස. අපි කිව්වා මේ ස්වර කියන ඒවා දීර්ඝ ස්වර, කෙටි ස්වර කියලා අපි උච්චාරණය කරන ආකාර දෙකක් තියෙනවා කියලා. එතකොට දැන් කෙටි ස්වර රස්ස කියලා කියන්නේ කෙටිව උච්චාරණය කරනවා. දැන් අපි අත අරගෙන එක පුරුකකට ඇඟිල්ල තියෙනකොට පුරුක දෙකක් තියෙනකොට තමයි දීර්ඝ කරනවා කියලා කියන්නේ. දීර්ඝ. එතකොට මේ කෙටි ස්වර තියෙනවා අ ඊ ඌ. ඔන්න ඔය කියන තුනම පාලි භාෂාවේ කෙටි ස්වර. අ ඊ ඌ. වැඩි දීර්ඝ කරන්නේ කෙටි විදියට කියන්න ඕන. මේකයි අපි පිරිත් කියනකොට උනත් අපි මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන. ස්වරයකින් නම් අවසන් වෙලා තියෙන්නේ ඒක අපි කියන්න ඕන කෙටිව. අ ඊ
ඔන්න ඔය විදිහට අපි ඒවා උච්චාරණය කරන්න ඕනේ. හැබැයි දීර්ඝ ස්වර තියෙනවා. එතකොට මේ ස්වර 8 අතරින් ස්වර 3ක් කෙටි ස්වර. හස්ස ස්වර. නැත්තම් හස්ව කියලාත් කියනවා. ඊළඟ දීර්ඝ ස්වර තියෙනවා. ඊතුරු ඒවා ආ, ඊ, ඌ, ඒ, ඕ. හැමෝම කියන්න බලන්න. ආ, ඊ, ඌ, ඒ, ඕ. අන්න ওই විදිහට අපි ඒවා උච්චාරණය කරන්න ඕන. විශේෂයෙන් මතක තියාගන්න මේ ඒ ඕ කියන දෙකම දීර්ඝව තමයි අපි සාමාන්‍යයෙන් උච්චාරණය කරන්නේ. හැබැයි සමහර තැන්වලදී මේවා කෙටිව උච්චාරණය වෙන අවස්ථාවක් තියෙනවා කියලා අපි කියලා තියෙනවා. මොකද කෙටිව උච්චාරණය කරන්නේ මේ යන්නට හරි ඔයන්නට හරි පස්සේ තියෙන අක්ෂරයේ හල් අකුරක් න ะ. දැන් සෙට්ටෝ වගේ ගත්තාම සෙට්ටෝ කියනකොට මේ සයන්න හැදිලා තියෙන්නේ කොහොමද? අල්සයන්නට එයන්න එකතු වෙලා. එතකොට අල්සයන්නට එයන්න එකතු වෙලා තමයි සයන්න හැදිලා තියෙන්නේ. එතකොට මේ එයන්නට පස්සේ තියෙන්නේ ඉට් අල්ට යන්න. අන්න ඒ නිසා අපි ඒ යන්න කෙටිව කියන්නේ. සෙට්ටෝ කියන්නේ සෙට්ටෝ කියලා කියන්නේ. අන්න එතකොට මතක තියාගන්න මේ එයන්නකට හරි ඔයන්නකට හරි පස්සේ හල් අකුරක් කියනවා නම් ඒ අකුර එයන්න හරි ඔයන්න හරි අපි කෙටිව උච්චාරණය කරන්න ඕන. හස්ව නැත්නම් හස්ව උච්චාරණය කරන්න ඕන. හැබැයි එහෙම ඒ එයන්නට හරි ඔයන්නට හරි පස්සේ තියෙන අක්ෂරයේ දීර්ඝ මේ හල් අකුරක් නෙමෙයි නම් අපි අනිවාර්යෙන් මේ අක්ෂරේ දීර්ඝව කියන්න ඕන. දැන් අපි හොඳට දන්නවනේ මංගල සූත්‍ර වගේ කියනකොට අපි එවන් මේ සුතං කියන්නේ නැහැ නේ. එවන් මේ සුතං කියන්නේ නැහැ. එතකොට වැරදි. ඇයි? ඒ වා කියනකොට මේ එයන්නට පස්සේ තියෙන්නේ හල් අකුරක් නෙමෙයි ස්වරයක් එක්ක එකතු වෙච්ච එක. වයන්න තියෙන්නේ. අන්න ඒ වගේ තැන්වලදී අපි ඒ එයන්න දීර්ඝ කරලා කියන්න ඕන. එවන් කියලා කියන්නේ ඒවන් කියලා කියන්න ඕන. ඔන්න ඔය කාරණේ හොඳට මතක තියාගන්න. එතකොට අපි පිරිත් කියනකොට උනත් වර්ධින්න නැතුව පිරිත් උච්චාරණය කරන්න පුළුවන්. එතකොට මේක දීර්ඝ ස්වර තමයි ආ, ඊ, ඌ, ඒ, ඕ. පහක් තියෙනවා. ස්වරයන් 8 අතරින් 3ක් තියෙනවා හස්ව, දීර්ඝව තියෙනවා පහක්. ඉතින් මේකේ වෙනස තේරුම් ගන්න මේවා අපි කෙටිව කියන්න ඕන, මේවා දීර්ඝව කියන්න ඕන කියන කාරණේ හොඳට මතක තියාගන්න. කෙටි ස්වරයක් කියනකොට එක පුරුකක් අපි කියන්නේ ආ. දීර්ඝ ස්වරයක් කියනකොට ආ කියනවා. ඒ වගේ දෙකක් අපි උච්චාරණය කරන්න ඕන. නැත්නම් ඇස් පිල්ලම් දෙකක් ගහන වෙලාවෙදි කරන්න ඕන කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන කියනවා එතකොට ඒක දීර්ඝ ස්වර. ඊළඟට මේ ව්‍යංජන 41කින් 8ක් අයින් කරාම 33ක් ඉතුරුයි. ඒ 33ම ව්‍යංජන. ව්‍යංජන කියලා කියන්නේ දැන් බත් පිඟානක් තියෙනකොට මේ ව්‍යංජන අපිට ඒ කියන්නේ ඔය මස් මාංශ ආදී දේවල් තනියම කන්න බෑනේ. තනිව නිකම්ම කන්න බෑ. බත් එක්ක අනාගෙන කන්න ඕන. අන්න ඒක ඒ වගේ තමයි මෙන්න මේ ව්‍යංජන අක්ෂර තනව තියන්න බෑ. දැන් මෙතන මේ කයන්න කක ගග මේ තිබ්බට ඇත්තටම මේ ව්‍යංජන අක්ෂර වෙනම කියනවා නම් හරියටම කියනවා නම් මෙතන තියෙන අල් කයන්න. හල් අකුරු තමයි මේ ව්‍යංජන අක්ෂර වල තියෙන්නේ. හල් අකුරක්. හැබැයි මේකට අපි ස්වරයක් එකතු වුණාම තමයි කයන්න කියන එක එන්නේ. අල් කයන්නට අයන්න එකතු කරාම ක. ආයන්න එකතු කරාම ක. ඊයන්න එකතු කරාම කි. ඊයන්න එකතු කරාම කී. ඔන්න ඔය විදිහට අපිට ඒව කියන්න පුළුවන්. අන්න ඒ නිසා ඒවට ව්‍යංජන කියලා කියනවා. තනිව උච්චාරණය කරන්න බැරි නිසා ඒකට ස්වරයක් අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕන. අපි ඒවා සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මෙන්න මේකේ පිළිවෙලක් අපි කිව්වා ක වර්ගයේ, ච වර්ගයේ, ඨ වර්ගයේ, ත වර්ගයේ, ව වර්ගයේ. මම මේ පිළිවෙල මතක තියාගෙන ඉන්නේ කචට තප කියලා. කචට තප. එයි මේ ක කියන්නේ ක වර්ගයේ. ච වර්ගයේ. ඨ වර්ගයේ. ත වර්ගයේ, ප වර්ගයේ. එතකොට ක බලන්න මහ ප්‍රාණය කිය වෙනකොට අපි කියලා තියෙනවා හයන්නක් හල් හයන්නක් එක්ක කියන්න ඕනේ. ක ඛ ග ඝ මේක මේ මහ ප්‍රාණාක්ෂර කියලා කියන්නේ දීර්ඝව කියන එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. මහ ප්‍රාණාක්ෂරයක් කියන්නේ හොඳ ප්‍රාණයක් අරගෙන උච්චාරණය කරන්න ඕන නිසා. ඒ නිසා ගොඩක් කට්ටිය හිතනවා මහ ප්‍රාණ කියනකොට මේ දීර්ඝව කියන්න ඕන කියලා. එහෙම එකක් නෙමෙයි.
බලන්න වෙනස ක ඛ ග ඝ න. දැන් මේ අන්තිම අක්ෂර පේලිය ගත්තාම අපි ඒක කියලා තියෙනවා ඒක මහ ප්‍රාණ ස්වභාවය මේ අල්ප ප්‍රාණ ස්වභාවයක් තියෙන. ඒ වගේ මේක අපි උච්චාරණය කරන්න ඕන නහය අඩක් එක්ක න ඔන්න ඔය විදිහට නහය අඩක් එක්ක තමයි මේ ව්‍යංජන ස්වරවල අවසානයේ තියෙන අක්ෂර පේලිය මේ තියෙන්නේ ම කියන අක්ෂර ටික අපි නහය භාගයක් යොදාගෙන තමයි උච්චාරණය කරන්න ඕනේ. එතකොට කොහොමද ඒක උච්චාරණය කරන්නේ? ක ඛ ග ඝ න. අන්න බලන්න න කියනකොට නහය භාගයක් එන්න ඕනේ. එන්නේ විදිහටයි ඒක උච්චාරණය වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි ඒවා කිව්වා කණ්ඨජ උගුර ඇසුරු කරගෙන උච්චාරණය වෙන අක්ෂර තමයි මේ ක වර්ගය කියලා කියන්නේ. උගුර ඇසුරු කරගෙන. බලන්න මේ ක ක ග ඝ න මේවා ඔක්කොම උගුරෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ නිසා අපි කිව්වා කණ්ඨජ කියලා. උගුරෙන් හට ගන්නවා. ඊළඟ මේ ච වර්ගය කියන්නේ ච ච ජ ජ ඤ. අන්න බලන්න. ඒ ච වර්ගය ගත්තාම තල්ල වදින්න ඕන. දිව ගිහිල්ලා තල්ල වදින්න ඕන. ඒකයි එතන ඒ තියෙන්නේ. ච වර්ගයේ ඔක්කොම ගත්තාම මේ දිව ගිහිල්ලා තල්ලේ වදිනවා. ච ච ජ ජ ඤ. තාලුජ කියලා කියන්නේ ඒකට. තාලුජ කියලා කියන්නේ තල්ල ඇසුරු කර දිව ගිහිල්ලා තල්ලේ වදිනවා. එතනින් තමයි මේ ච වර්ගයේ අක්ෂර ටික ඔක්කොම උච්චාරණය වෙන්නේ. ඊළඟට තියෙනවා ඨ වර්ගයේ. ඨ ඨ ඩ ඩ න. අන්න බලන්න මේ අක්ෂරවල වෙනස. එතකොට මේ නයන්න ගත්තාම එකම විදියට තිබ්බට ඒවා උච්චාරණය වන තැනින් අපිට වෙනස හොයන්න පුළුවන්. මේ බුරුද්දජ නයන්න උච්චාරණය වෙන්නේ කොහොමද? මුදුනේ. දිව ගිහිල්ලා මුදුනේ වදිනවා බලන්න. ඨ ඨ ඩ ඩ න. බලන්න දිව ගිහිල්ලා අර මුදුනේ වදිනවනේ. හක්කේ අර උඩ හරිය වදිනවා. එතකොට මේ මුර්ධජ නයන්න උච්චාරණය වෙන්නකොට හොඳට මතක තියාගන්න දිව ගිහිල්ලා මුදුනේ වදින්න ඕන. මුද්දජ මුදුනෙන් හට ගන්න. ඨ ඨ ඩ ඩ න. ඔන්න ඔය විදිහට අපි ඒක තේරුම් ගන්න. ඊළඟ ත ත ද ද න. අන්නේ අක්ෂරත් බලන්න. ඒවා ත වර්ගය කියලා කියන්නේ. ඒක දන්තජ. තව ත ත ද ද න කියන ඒවා ඔක්කොම දන්තජ. බලන්න සාමාන්‍ය නයන්න උච්චාරණය වෙන්න ඕනේ. එතකොට දිව ගිහිල්ලා දත්වල වදිනවා. මුර්ධජ නයන්න උච්චාරණය වෙන්න ඕන දිව ගිහිල්ලා මුදුනේ වදිනවා. ඔන්න බලන්න මේ ස්ථානයන් අපිට කියන්නේ හරියට උච්චාරණය කරන්න පහසු වෙන. ඊළඟ ප ප බ භ ම කියන අක්ෂර බලන්න ඒවත් අර විදියටම ඔට්ටජ. මේ ප වර්ගය ගත්තාම ඔට්ටජ කියලා කියන්නේ තොල් වලින් හටගන්න. තොල් ඇරලා උච්චාරණය කරන්න බෑ බලන්න. ප ප බ භ ම තොල් වලින් හටගන්න එක. එතකොට මේ මයන්න විශේෂත්වය තමයි මේක වර්ගාන්ත අක්ෂරයක්. එතකොට මේ තොල් වගේම නහයත් ඇසුරු කරගෙන මේ මයන්න කියවෙන්න ඕන. ප ප බ භ ම බලන්න මයන්න කියනකොට හොඳට අර නහය භාගයකුත් එතනට යෙදිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔතන කාරණේ අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ න ම කියන මේ අක්ෂර ගත්තාම මේ වර්ගාන්ත අක්ෂර මේ chart එකේ අවසානයේ තියෙන අක්ෂර ටික ගත්තාම ඒවට කියන්නේ වර්ගාන්ත අක්ෂර. නැත්තම් නහයත් උපකාර කරගෙන නැත්තම් ඒවට කියනවා නාසිකාග්‍ර කියලා කියන්නේ අර්ධනාසික නාසිකාග්‍ර. ඒ කියන්නේ නාසයේ භාගයක් උපකාර කරගෙන උච්චාරණය වෙන්න පුළුවන් අක්ෂර කියලා කියනවා.
එතකොට එන්නේ වර්ගාන්ත අක්ෂර කියන එක මතක තියාගන්න. මේක වැදගත් වෙනවා සමහර තැන්වලදී වර්ගාන්ත අක්ෂර යොදන්න කියලා කියනවා. එතකොට අපි මේවා ගැන අවබෝධයක් තියෙන්න ඕන. න ඔන්න ඔය විදිහට මේ අක්ෂර ටික අපි තේරුම් ගන්න ඉන්නවා. ඊළඟට තියෙනවා අවසානයේදී ය ර ල ව ස හ ල අං මෙතන මේ අං කියලා කියනකොට මේ නහය අසුරු කරගෙන මේ නිග්ගහිතේ තියෙනවා. ඒකයි උතන තියෙන්නේ. එතකොට යන මොහුන්ට අයත් නැති බැවින් අවර්ග අක්ෂර මේ අපි කියවනේ මෙන්න මේ අක්ෂර සෙට් එකක් 25ක් තියෙනවනේ පහේ ගොඩවල් පහ. මේවට අපි කියනවා වර්ගාක්ෂර කියලා කියනවා. නමුත් මේ ඒකට අයිති නෑනේ මේ යරලව සහලං කියන ඒවා. මේවට අපි කියනවා ඒ නිසා අවර්ගාක්ෂර කියලා. මේන් අන්‍යන්න බිඳුවයිද නිග්ගහිතයයිද කියනවා. මේ අන් කියන මේ බිඳුව නැත්තම් නිග්ගහිතය කියලායි මේකට කියන්නේ. මේ වචන ටිකක් මතක තියාගන්න. අපි මේ සංදි කරනකොට අපිට මේක නිග්ගහිතේ දාන්න කියනවා, නිග්ගහිතේ අයින් කරන්න කියනවා. එතකොට මේ වචන දැන ගැනීම ඊටාම වැදගත් දෙයක්. ඒ වගේම මේ අවර්ග අක්ෂර යොදන්න කියනවා. ඊළඟට වර්ගාන්ත අක්ෂර යොදන්න කියනවා. ඒ නිසා මේවා ටිකක් මනසේ තියෙන එක ඊටාම වැදගත් වෙනවා. එතකොට මෙතන මේ බිඳුව තියෙන එකට මේ අයන්න දාලා තියන්නේ ඇයි? බිඳුව තනිව උච්චාරණය කරන්න බෑ. ඒක නිසායි මේ අයන්න දාලා තියන්නේ. ඒක අවශ්‍යම එකක් නෙමෙයි. උච්චාරණය කරන්න පහසුවටයි ඒක තියෙන්නේ. නැත්තම් මෙතන තියෙන්න ඕන නිග්‍රහිතේ විතරයි. ඊට පස්සේ කියනවා තවත් වැදගත් කාරණාවක් සංයෝග අක්ෂර කියලා එකක් තියෙනවා. සංයෝග අක්ෂර කිව්වත් හල් අකුරු කියලා කිව්වත් දෙකම එකයි. ඒ කියලා කියන්නේ මේවට කියන බැඳි අකුරු. අකුරු දෙකක් බදිනවා. පාලි භාෂාවේ ස්වභාවය තමයි අපි ලියනකොට හල් අකුරු ලියන්නේ නැහැ. දැන් අපි පහසුවට ඔය හල් අකුරෙන් ලිව්වට ඇත්තටම අපි හල් අකුරු ලියන්නේ නැහැ පාලි භාෂාවේ. පාලි භාෂාවේ හල් අකුරු මොකද අපි කියවනේ ව්‍යංජන කියලා. ව්‍යංජන තනියම තියන්න බෑ කියලා අපි කියලා තියෙනවා. ඒක ස්වරයත් එක්ක තියන්න ඕන කියලා තියෙනවා. එතකොට අන්න ඒක නිසා අපි මේ පාලි භාෂාවේදී හල් අකුරක් වෙනම දැම්මොත් එතකොට අර කිව්ව රීතිය වර්ධිනවා. අපි මුලින් කියනෝනේ හෝඩිය ඉගෙන ගන්නකොට පාලි හෝඩිය හල් අකුරක් නිකන් තියන්නේ නැහැ. ඒකට ස්වරයක් එක්ක තියන්න ඕන. අන්න ඒ නිසා තමයි පාලි භාෂාවේ හල් අකුර විතරක් තියන්නේ. ඒකට පිටිපස්සේ තියෙන අක්ෂරය එකතු කරලා යොදන්න ඕන. ඒකට අපි කියනවා බැදී අකුරු කියලා කියන තවත් හොඳ වචනේ තමයි සංයෝග අක්ෂර. හොඳට මතක තියාගන්න සංයෝග අක්ෂර කියලා ඒකට කියනවා. දැන් මේ ක් උත් වගේ තැන්වලදී මේ අක්ෂර දෙකක් තියෙනකොට එකට එකතු වෙලා ඉස්සරහා තියෙන අක්ෂරය අපි හල් කරලා කියන්න ඕන. ඊට පස්සේ තියෙනවා h අකුරක් මකා දැමීම ලෝප නම් වෙනවා. දැන් අපි ඉස්සරහට සංධි ආදිය කරනකොට අපි සමහරක් වෙලාවට මේ පද දෙකක් එකතු කරන්න ඕන වෙනකොට එක අක්ෂරයක් අයින් කරලා දානවා. ඒකට අපි කියනවා ලෝප කියලා. මේක ගැන අපි පස්සේ ඉගෙන ගන්නවා. දැනට මතක තියාගන්න අක්ෂර අයින් කරනකොට පාලියේ කියනවා ලෝප කරනවා කියලා. ලෝප කරනවා. ඒ අකුරු වචන දෙකක් එකතු කරනවා අපි මේ උච්චාරණය කරන්න පහසු වෙන්න. දැන් ඔන්න බුද්ධානං ශාසනං කියන එකට අපි බුද්ධාන ශාසනං කියලා කියනවා. එතකොට අර බුද්ධානං කියනකොට අර බිඳුවක් තිබ්බනේ. අන්නේ බිඳුව අපි අයින් කරලානේ. ඒකට කියනවා අපි ලෝප කරනවා. ලොප් කරනවා. තේරුණාද? එතකොට ඔන්න ඔය කාරණේ මතක තියාගන්න. එතකොට ඒ සුවසේ කියන්න පුළුවන් බුද්ධානං ශාසනං කියනකට වඩා බුද්ධාන ශාසනං කියන එක පහසුනේ. එතකොට වෙලා තියෙන අර නිග්‍රහිතය අයින් කරලා ගිහලා ඒකට කියනවා අපි ලොප් කරනවා කියලා. ඊට පස්සේ අයි තිබෙන අකුරක් මකා අන්‍ය අකුරක් කිරීම ආදේශ කියලා කියනවා. තියෙන අකුරක් අයින් කරලා අලුතෙන් අකුරක් දානවා. තියෙන අකුර අයින් කරලා අලුත් අකුරක් අපි දාන තැන් තියෙනවා. ඒකට නිකන් දැනට මතක තියාගන්න. ඒකට කියනවා ආදේශ කරනවා. ආදේශයක් කියන එකට වෙනත් එකක් තියෙනවා. ඒකට ගැලපෙන එකක්. නේද? සීනි වෙනුවට අපිට පුළුවන් දැන් හැමදාම සීනිත් එක්ක තේ බොනවා. අනිත් දවසේ පුළුවන් අර සීනි වෙනුවට ආදේශකයක් විදිහේ සීනි ටික අයින් කරලා හකුරු ටික තියෙනවා.
ආදේශයක්. ඒ වගේ මේ වචන දෙකක් එකතු කරනකොට අපි සමහරක් වෙලාවට අර විදිහට ලොප් කරලා අයින් කරනවා නෙමෙයි, ඒ අයින් කරනකොට ඒකට අලුත් එකක් දාලා තමයි දානවා. අලුත් අක්ෂරයක් දානවා. ඒ වගේ තැන් තියෙනවා. ඉතින් ඒක නිසා අර පුත්තං අත්ති කියන එකට පුත්තා මත්ති කියලා කියනවා. ඒ මයන්න කියන එක දාලා ආදේශ කරලා. අන්න ඒ වගේ පද අපි ඉස්සරහට හදනවා. ඒක නිසා දැනට මතක තියාගන්න, තියෙන අකුරක් අයින් කරලා අලුත් අකුරක් එකතු කරනවා නම් ඒක වෙනුවට, අයින් කරන අකුරු වෙනුවෙන් තවත් අකුරක් යොදනවා නම් ඒකට අපි කියන්නේ ආදේශ කරනවා කියලා. ලොප් කරනවා කියලා කියන්නේ අකුරක් අයින් කළාම දානවා. ආදේශ කරනවා කියලා කියන්නේ අකුරක් අයින් කරනකොට ඒක වෙනුවට තවත් එකක් දානවා කියන එක. පුත්තං අත්ති කියන එකට පුත්තාමත්ති කියලා දාලා තියෙනවා. මයන්නක් එකතු කරලා. පුත්තං අත්ති කියන එකට අර නිග්‍රහිතය අයින් කළා ඒකට මයන්න දාලා. ඒකට කියන මදාසරී කියලා සූත්‍ර තියෙනවා ඉස්සරහට අපි ඉගෙන ගමු. එතකොට මොකද වෙලා තියෙන්නේ? අර නිග්‍රහිතය අයින් කරනකොට මයන්න දාලා ඒක වෙනුවට ආදේශයක්. අන්න එතකොට මේ ආදේශ කියන එකත් ඔළුවේ තියාගන්න. ආදේශ කරනවා කියන එක. ඊළඟට තියෙනවා තිබෙන අකුරු දෙකක් මැද ඒ අකුරු නොමකා අන් අකුරක් කිරීම ආගම නම් වෙනවා. තියෙන අකුරු ඒ විදිහටම තියෙනවා. ඒ තියෙන අක්ෂරයට තව අලුතින්ම අක්ෂරයක් දානවා. දැන් ලොප් කරනවා කියලා කිව්වේ තියෙන අක්ෂරයක් අයින් කරනවා. ආදේශ කරනවා කිව්වේ තියෙන අක්ෂරයක් අයින් කරනකොට තවත් අක්ෂරයක් යොදනවා. දැන් මෙතන මේ ආගම කරනවා කියලා කියන්නේ තියෙන ඒවා අයින් කරේ නැහැ. තියෙන ඒවා අයින් කිරීමක් කරේ නැහැ. අලුත් අකුරක් අමුතුවෙන්ම දැම්මා. අලුත් අකුරක් එතනට අමුතුවෙන්ම ගෙනල්ලා දානවා. එහෙම එකතු වෙච්ච තැන් තියෙනවා. මගේ ඔළුවට දැන් එකපාරම එන්නේ අලුතෙන්ම අක්ෂරයක් දානවා. ඉතින් මේ අදහස මතක තියාගන්න. ඒ වගේ අක්ෂර අපි හදනවා ඉස්සරහට. ඉතින් ඒවා අපි උදාහරණ ඉස්සරහට කතා කරමු. එතකොට මතක තියාගන්න ඔන්න ඔය කාරණේ. ලොප් කරනවා කියලා කියන්නේ තියෙන අකුරක් අයින් කරනවා. ආදේශ කරනවා කියන්නේ අයින් කරාට පස්සේ අලුත් අකුරක් දානවා. ආගම කරනවා කියලා කියන්නේ අයින් කිරීමක් මුකුත් කරන්නේ අලුතෙන්ම අක්ෂරයක් එතනට එකතු කිරීම සිද්ධ කරනවා කියන එකයි. ඊට පස්සේ තියෙනවා එකිනෙකට සමාන වූ ස්වරයෝ සවන්න හෝ සරූප නම් වෙනවා. මෙන්න මේ කියන්නේ සවන්න නැත්නම් සරූප. දැන් අයන්න ගත්තාම අයන්න ආයන්න කියනකොට ඒකට කියන්නේ සරූප ස්වර. අයන්නේ සරූපයේ තමයි ආයන්න. යන්නේ සරූපයේ තමයි ඊයන්න. උයන්නේ සරූපයේ තමයි ඌයන්න. ඔන්න ඔය අක්ෂර වලට තමයි සරූප අක්ෂර. අයන්න යන්න උයන්න. දැන් අපිට කියනවා අයන්නේ සරූපාක්ෂරේ නැත්නම් සවර්ණීය යොදන්න කියලා. දැන් ওই සංදි කරනකොට අපිට කියනවා ඒ අයන්නේ සවර්ණීය යොදන්න. එතකොට අපි මොකද කරන්නේ? ආයන්න යොදනවා. නැත්නම් යන්නේ සවර්ණීය යොදන්න කිව්වහම ඊයන්න යොදනවා. උයන්නේ සවර්ණීය යොදන්න කියනකොට ඌයන්න යොදන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඕකට තමයි අපි කියන්නේ සවර්ණීය නැත්නම් සරූපේ කියලා කියන්නේ. ඔන්න ඕවා ටිකක් මනසේ තියාගන්න. මේ තියෙන එක කියලා. අයන්නට දෙදෙනාද ආයන්නට දෙදෙනාද සරූප හෝ සවර්ණ නම් වෙනවා. එසේම ඉකාරයට දෙදෙනාද උකාරයට දෙදෙනාද සරූප සවර්ණයෝ වෙති. ඒෝ දෙදෙනාට සමාන රූප ඇති අන්‍ය ස්වරයක් නැති බැවින් ඒ දෙදෙනා සවර්ණ නම් වෙනවා. ඒ යන්නටයි ඔයන්නටයි දෙන්නේ අයන්න යන්න උයන්න කියන ඒවා තමයි සවර්ණ අක්ෂර නැත්නම් සරූප අක්ෂර කියලා කියන්නේ. මෙන්න මේ ටික මතක තියාගන්න. මේක ඊටාම වැදගත් මේ ඉස්සරහ පාඩම් අපි සිද්ධ කරද්දී. පාඩම් ටික සිද්ධ කරද්දී ඊටාම වැදගත් කාරණාවක් ඔය ටික. ඉතින් අපි මේ සංදි කියන්නේ මොකක්ද කියලා චුට්ටක් කතා කරමු. ගොඩක් කතා කරන්නේ නැහැ. මේවා ඊටාම වැදගත් පාඩමක්. මුල් කොටස් ටික අපි හොඳට කරගෙන තියෙනවා නම් ඊට පස්සේ අපි පොතක් ආදී කියවනකොට අපට අහුවෙන වචන දෙකක් එකතු කරලා. ඉතින් අපි මේ සංදි පාඩම කරගෙන නැත්නම් අපිට හොයාගන්න බෑ. ඩික්ෂනරියක් අරන් බැලුවට බෑ. හොයන්න බෑ.
මොකද වචන දෙකක් එකතු කරලා හැදිච්ච එකක්. ඩික්ෂනරියේ තියෙන්නේ පාලි මේ ශබ්දකෝෂයේ අකුරු වෙන්වෙන්ම තියෙන වචන. හැබැයි වචන දෙකක් එකතු කරලා තියෙන අක්ෂර හොයන්න බෑ. ඒ නිසා අපි මේ සංදි කියන පාඩම හොඳට ඔළුවේ තියෙන්න ඕන මේ වගේ දෙයක් වෙනවා කියලා. එතකොට අපිට මේවා ලියලා ඒ පද දෙක වෙනම අරගෙන ඒකේ අර්ථය ගන්න පුළුවන්. ඊට පස්සේ මේ සංදි. නිකම් මම කියන්නම් මේ සංදියක් කියන්නේ මොකද්ද? වචන දෙකක් නැත්නම් අකුරු දෙකක් එකතු කරනවා කියන එක. සංදි කියන්නේ ඉතින් ලෑලි කෑලි දෙකක් එකට එකතු කරාමත් අපි කියනවා සංදි. අන්න ඒ වගේ එකක් තමයි ඊතර තියෙන්නේ. ඉතින් අර ඒ වගේ මේ අපිට මේ සුවසේ උච්චාරණය කරන්න පහසු වෙන්න අකුරු දෙකක් නැත්නම් වචන දෙකක් එකතු කරන එකට අපි කියනවා සංදි කරනවා කියලා. ලංව සිටි අකුරු දෙකක් එක්කොට ගැලපීම සංදි කියලා කියනවා. අකුරු දෙකක් එකතු කරනවා. ඒ එකතු කරනකොට අපි කරන්නේ අපි දැන් අර ඉස්සල්ලා කිව්වනේ ලොප් කරලත් සංදි කරන්න පුළුවන් අකුරු දෙකක් එකතු කරන්න පුළුවන්. නැත්නම් ආගම කරලා ආදේශ කරලා සවර්ණ යොදලා ආගම කියන අකුරු අක්ෂරයක් ගෙනල්ලා දාලා ඔන්න ඔය කියන ක්‍රම වලින් අපිට මේ සංදි කියන එක කරන්න පුළුවන්. එතකොට සංදි කියන්නේ මොකද්ද? ලංව සිටි අකුරු දෙකක් එක්කොට ගලපනවා. නිකන් අර්ථය ඔලුවට ගන්න මේ අකුරු දෙකක් එකතු කරනවා. ඒ එකතු කරනකොට ඒක ලොප් කරන්නත් පුළුවන්, ආදේශ කරන්නත් පුළුවන්, ආගම කරන්නත් පුළුවන්. ඔය නොඑක ආකාරයෙන් ඔය සංදි කිරීම සිද්ධ කරන්න පුළුවන්. දීර්ඝ කරන්නත් පුළුවන්, කෙටි ස්වර යොදන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට. ඒ ගැළපීම අකුරු ලොප් කිරීමෙන් හෝ අර බං කියවනේ ලොප් කිරීමෙන් හෝ ආදේශ කිරීමෙන් හෝ ආගම කිරීමෙන් හෝ දීර්ඝ කිරීමෙන් හෝ දීර්ඝ කරනවා කියන්නේ ඉස්සරහ තියෙන ස්වරේ දීර්ඝ කරන්න පුළුවන්. නැත්නම් පස්සේ තියෙන ස්වරේ දීර්ඝ කරන්න පුළුවන්. අන්නේ විදියකින් හෝ කරනු ලැබේ. ගැළපීමක් කළ යුතු වන්නේ වෙන්වීමක් ඇති තැනකය. ගලපන්න පුළුවන් වෙන් වෙලා තියෙන දෙයක් තියෙනවා නම් තමයි. එකතු වෙලා තියෙන එක එකතු කරන්න සංදියක් කරන්න දෙයක් නැහැ. වෙන්ව තියෙන එකක් තමයි අපිට සංදි කරන්න පුළුවන් වචන දෙක. එබැවින් බොහෝසෙම වෙන් වූ පද දෙකක අකුරු එක්කොට සංදි කරනු ලැබේ. ස්වර එකක් දෙකක් එක තැන සිටි විට කියවීම අපහසු බැරි. ස්වර දෙකක් එකට තියෙනකොට කියවන්න අමාරුයි. එක පදයක් තුල වුවත් එක් තැන සිටි ස්වරයක් අතර සංදිකාරය කොට සුඛෝච්චාරණේ සුවසේ කිය හැකි බවට පමුණුවනු ලැබේ. එතකොට මේ සංදි කියලා කියන්නේ අකුරු දෙකක් එකතු කරනවා. ඒ එකතු කිරීම නිසා ඒක අර ඒ සංදි කිරීම කරන්නේ ගොඩක් පහසුවෙන් උච්චාරණය කරන්න. ඉතින් ඔන්න ඒ සංදි කරන ආකාර තුනක් තියෙනවා. තුනක් මෙතනදී යොදලා තියෙන අතරම තුනක් කිව්වට මෙතන හතරක් යොදනවා. අපි ටිකක් ඉස්සරහට තව ටිකක් ගැඹුරින් ඉගෙන ගන්නකොට හතරක් එනවා. නමුත් අපිට දැන්ට මේ ටික දැනගත්තා නම් හරි. එතකොට මේ පාලි සංදි තුනයි. මෙහෙම එකතු කරන ආකාර තුනයි. ඒ තමයි සර සංදි, ව්‍යංජන සංදි, නිග්ගහිත සංදි. මේක මේ පාඩම් කරන්න ඕනේ නිකන් තේරුම් ගත්තොත් දැන් අපි කියවනේ අකුරු දෙකක් ගලපනවා කියලා. අකුරු දෙකක් ගලපනකොට ඒ අකුරු ඉස්සරහා පස්සේ තියෙන අක්ෂරයන් ස්වරයක් වෙනවා නම් ඒවට තමයි අපි කියන්නේ සර සංදි. අර අකුරු දෙකක් එකතු කරනකොට ඉස්සරහා පදේ පස්සේ පදේ ඒ අකුරු දෙක ස්වරයක් නම් වෙන්නේ. ඒ කියන්නේ අයන්න හරි ඉයන්න හරි උයන්න හරි ඔහොම ස්වර අක්ෂරයක් නම් මේ එකතු කරන්නේ. ඒවට අපි කියනවා සර සංදි. තේරුණාද? ඊළඟට මෙන්න මේ තියෙන ඉස්සරහා හරි පස්සේ හරි තියෙන අක්ෂරේ ව්‍යංජන අක්ෂරයක් වෙනවා නම් ඒවට අපි කියනවා ව්‍යංජන සංදි. ව්‍යංජන අක්ෂරයක් තමයි මේ එකතු කරන්නේ. සංදි කරන්නේ. ඒවට අපි කියනවා ව්‍යංජන සංදි. නිග්ගහිත සංදි. නිග්ගහිත සංදි කියලා කියන්නේ ඉස්සරහා තියෙන අක්ෂරයේ නිග්ගහිතයක් බිඳුවක් වෙනවා. එහෙම අක්ෂරයක් වචන දෙක අකුරු දෙකක් නම් එකතු කරන්නේ අන්න ඒකට කියනවා නිග්ගහිත සංදි කියලා. මම හිතනවා ඒක තේරෙනවා කියලා. ඉතින් සර සංදි කියන්නේ ස්වර අක්ෂර එකතු කරන එකට. සංදි කරන එකට. ව්‍යංජන අක්ෂර ව්‍යංජන සංදි කියලා කියන්නේ ව්‍යංජන අක්ෂර සංදි කරන එකට. නිග්ගහිත සංදි කියලා කියන්නේ නිග්ගහිතය බිඳුවක් එක තියෙන වචන දෙකක් අක්ෂර දෙකක් එකතු කිරීම තුල. ඒ කියන්නේ නිග්ගහිත සංදියේදී ඉස්සරහා තමයි නිග්ගහිතේ තියෙන්නේ, පස්සේ තියෙන විදියක් නැහැ. මොකද වචනයක ආරම්භයක නිග්ගහිතේ තියෙන්නේ නැහනේ. ඉස්සරහා නිග්ගහිතයක් තියෙනවා,
පස්සේ සුවරයක් හරි ඒ ව්‍යංජනයක් හරි මොකක් හරි දෙන්න පුළුවන්. ඉතින් අපි ඒකට උදාහරණ ඉස්සරහට කතා කරනවා. දැන්ට නිකන් ඔලුවට ගන්න මේ සංදි තුන කියන්නේ මොකක්ද කියලා. ඊළඟ මේ ස්වර සංදි තමයි ඉස්සල්ලාම අපිට කතා කරන්න තියෙන්නේ. ස්වර සංදි කියන එක තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි මේ පාඩම ඊළඟ සතියේ කරමු. මොකද ටිකක් අමාරු වෙන්නත් පුළුවන් නේ. ඉතින් ඒක නිසා දැන්ට ඔක මනස් ව්‍යාකරණ අපි පාලි පාඨ මංජරිය අරගෙන ඒ කතා ටිකක් සාකච්ඡා කරලා ඒ පොත ඉවර කරගන්න උත්සාහවත් වෙමු. මහත්මිය මේ පොත පේනවද? පේනවා ස්වාමීන් වහන්සේ. පාලි පාඨ මංජරිය අපි පළවෙනි පොත කරනකොට ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවා කතා. ඉතින් මේක පරිවර්තනය කරන්න ඉතින් මම කට්ටියට තමයි දෙන්නේ දැන් පාලි පුළුවන්. ඉතින් මම පස්සේ ඉඳගෙන ඉතින් කියලා දෙනවා. හොඳට පැහැදිලිව පේනවද මහත්මිය මේක? පේනවා ස්වාමීන් වහන්සේ. පැහැදිලිව පේනවා. එහෙනම් ඉන්න කට්ටිය බෙදාගෙන මේක කියන්න පුළුවන්. මම මයික් ඔන් කරන්න හදලා දෙන්නම්. කවුද ඉදිරියපත් වෙන්නේ? කමල් ජයකුරු මහත්තයාට පුළුවන් ද පරිවර්තන කරන්න? මයික් එක ඔන් කරගන්න. මගේ පොත නෑ ස්වාමීන් වහන්සේ අද මේක බලාගෙන කියන්න බැරිද? ටිකක් අමාරුයි ටික දුරින් තියෙන එකට මේකත් එක්ක ගොඩක් අමාරුයි ගන්න. ගන්න අමාරුයි. ඔව්. කන්නඩි පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙන එක. දැනුත් පේන්නේ නැද්ද? දැනුත් පේනවද? ඔව්. අඩුනේ. හා. එහෙනම් කවුද කියන්නේ? දීපාවතුගල මහත්මිය කියනවද? ස්වාමීනි මැයි මාසේ මම මේක කරලා ලියාගත් එක තියෙනවා. ඉතින් මට ඒ ලියාගත් එක බලාගෙන නම් කියන්න උත්සාහ කරන්න පුළුවන්. ඔව් පුළුවන් තරම් මේ ඒකත් බලාගෙන කිව්වට කමක් නැහැ. නමුත් ඉතින් අර මේව කරගන්න දැන් ටික ටික කියන්න පුරුදු කරගන්න. මේ බලාගත්තත් කමක් නැහැ. කොහොම හරි උත්සාහ කරන්නකෝ පාලිය හරියට කියන්න. අර මං කියලා දිය ඒවා උච්චාරණය කරන්න ඕන විදිහ කියලා දීලා තියෙනවනේ. ඉස්සල්ලා පාලිය කියලා තමයි වචනයෙන් වචනේ අර්ථය කියන්න ඕන. හරි පටන් ගමු. තෙවි සතිමෝ පාටෝ 23 නෑ වෙනි තෙවි සතිමෝ කියලා කියන්නේ. තෙවි sorry. තෙවි සතිමෝ අපි ඒක දීර්ඝ කර කියන්න ඕන. මොකද ඒ තයන්න කියලා කියන්නේ අල්ත යන්නට යන්නනේ. අපි කිව්වා එයන්නයි ඔයන්නයි කියන අක්ෂර දෙකට පස්සේ හල්ලකුරක් නෙමෙයි නම් තියෙන්නේ. අපි ඒක දීර්ඝව කියන්න ඕනේ. එතකොට තෙවිසතිමෝ කිව්වත් වැරදි. තේවිසතිමෝ කියලා ඒ එයන්නයි ඔයන්නයි කියන ස්වර දෙක දීර්ඝව කියන්න ඕනේ. හරි. කියමු. තෙවි සතිමෝ පාටෝ 23 වෙනි පාඩම. ඔව්. ඥානනත්ථාය දැනීම පිණිස. ඔව්. කරණත්ථාය කිරීම පිණිස. නීවරණත්ථාය වැළකීම පිණිස. නීවරණත්ථාය නෙමෙයි නිවාරණත්ථාය. නිවාරණත්ථායන් නෑ නිවාරණත්ථාය වැළකීම පිණිස. ඔව්. ගමනත්ථාය යෑම පිණිස. ඔව්. සෝදනත්ථාය සුද්ධ කිරීම පිණිස. ඊලනත්ථාය කෙලීම පිණිස. ගහනත්ථාය ගැනීම පිණිස. පක්කෝසා පෙත්වා කැඳවා. ඔව්. පක්කෝසා පෙත්වා කැඳවා. අගාරේ ගිහිගෙයි. සම්පටිච්චය පිළිගෙන. සම්පටිච්චය පිළිගෙන.
තේසේසි යවීය ඔව්. සයන් ඒව තෙමේම තෙමේම හරි. ගබ්බ ඔය වුට්ටානං සයන් කියලා කියන්නේ තෙමේ තමන් කියන එක. ඒව කියනකොට මතක තියාගන්න ඒක ස්ථිර කරම කියන අර්ථය. එයම කියන එක. එතකොට සයන් ඒව. එතමේම කියන අර්ථය. හරි. ගබ්බ වුට්ටානං හ්ම්. ගැබ්බෙහි වීම ඔව් ඒ කියන්නේ ගබ්බ කියලා කියන්නේ පාලියෙන් ගැබට නැත්තම් ඒ දරු ගැබට උත්හානං කියලා කියන්නේ නැගී සිටීම. අන්න බලන්න ඒක සංධියක්. ඒ පද දෙක එකතු කරලා තියෙනවා. එතකොට ගබ්බානං උත්හානං ගබ්බ උත්හානං. නැත්තම් ඒ ගර්භයාගේ නැගිටීම කියන්නත් පුළුවන්. ගබ්බානං උත්හානං. නැත්තම් ගබ්බස්ස උත්හානං කියලා කියන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ පද දෙකක් එකතු වෙලා තමයි ඔය තියෙන්නේ. ඕකට කියන්නේ සංධි කියලා. හරි. කම්මජ වාතා කර්මජ වාතයෝ ඔව්. ඔව් කියද්දි ඔළුවටත් අරගෙන කියන්නේ. හරි. පූර්ණ දිවසේ දේවි තං සුපීනං මොකද්ද කිව්වේ? පූර්ණ දිවසේ නෑ දේවි පුන දිවසේ. පුන දිවසේ ඔව්. පුන දිවසේ දේවි තං සුපීනං සංඤෝ ආරෝචේසි. හරි. පුන දවසේ ඊළඟ දවසේ දේවි මහා මායා දේවිය තං සුපීනං ඒ සිහිනය සුපිනා දීර්ඝ කළා නෑ එතන. තං සුපීනං තං සුපීනං ඒ සිහිනය. ඔව්. අර දැන් තං කියලා කියන්නේ සර්වනාමයක් විදිහට අර එකටනේ තියෙන්නේ. ඒකට අපි ඒ තං සුපිනං කියන කියන්නේ. ඒක විශේෂණයක් නිසා. රඤ්ඤෝ රජතුමාට ඔව්. ඔව්. ආරෝචේසි දැන්වූයේය. ඔව් කීවේය කියන්න පුළුවන්. හරි. ඒක අතීත කාල ක්‍රියාපදයක්. හරි. රාජා තස්ස විපාකං ඥානනත්ථාය බ්‍රාහ්මනේ පක්කෝ සාපෙත්වා ඔව්. සක්කාරං කତ୍වා සුපිනං නිවේදයි. ඔව් නිවේදයි. හරි. නිවේදයි. රජතුමා තස්ස විපාකං ඥානනත්ථාය ඒ සිහිනයේ විපාකයේ ප්‍රතිඵල දැන ගැනීම පිණිස රාජා රජතුමා තස්ස විපාකං එහෙම කියන්න ඕන. දැන් ඒ විපාකං කියන එක එකම අර තුල්‍යාධිකරණයක් නෙමෙයි. එතකොට සමානාධිකරණයක් නොවුනට අපි ඒක මේ එකට කියන්න ඕනේ. එතකොට තස්ස විපාකං ඒ සිහිනයාගේ විපාක. ඒ තස්ස කියලා කියන්නේ ඒ සුපිනස්ස. ඒ සිහින කියන එකනේ. ඔතන අපි අධ්‍යාහාරයෙන් දාගත්තොත් මේ තස්ස කියලා කියන්නේ සිහින. සිහිනයට විශේෂණයක් විදිහට තියෙන්නේ. තස්ස සුපිනස්ස විපාක. ඒ සුපිනස්ස කියන එක ඔතන නැහැ. හැබැයි අපි දන්නවා හරි ව්‍යාකරණ ක්‍රම තස්ස සුපිනස්ස විපාකං. ඒ සිහිනයාගේ විපාකය. විපාකේ. ඔව්. ඥානනත්ථාය දැන ගැනීම පිණිස. මේ ඥානනත්ථාය කියන පද වලට මොකද්ද කියන්නේ අපි? මේවා නිපාත මේවට අපි කියන්නේ මොකක් කියලාද? පූර්ව ක්‍රියා. පූර්ව ක්‍රියා කියලා කියන්නේ. හරි. බ්‍රාහ්මනේ පක්කෝසා පෙත්වා බ්‍රාහ්මණයන් කැඳවා. හරියට හරි. හරි. ඒකත් පූර්ණ ක්‍රියාවක්. ඔව් ඒක පූර්ව ක්‍රියාව. සක්කාරං කତ୍වා. හරි. සත්කාර කර. ඔව් සත්කාර කොට. හරි. සුපිනං නිවේදයි. සීනේ ගැන කීවේය.
ඔව් දැන්නුවේය කියන එක. දැනුවේ. ඊළඟට තං සුත්වා තං සුත්වා තේ බ්‍රාහ්මනා එවං අහංසු. ඔව්. ඒ අර ඒක ඇතුළේනේ තියෙන අර රාජා දේවියා ටික එනවා. මම කියලා දීලා තියෙනවනේ ඒවා ඇතුළෙන් එන්න ඕන. ඒවා මේ අර ඉස්සරහා පදයට ඇතුළෙන් කියන ඒවා නිසා ඒ ටිකත් එකට කියන්න ඕන. මහරජ දේවියා කුච්චම්හි කුච්චිම්හි ගබ්බෝ පතිත්ථිතෝ පුත්තෝ තේ භවස්සති භවිස්සති සචේ පබ්බජිස්සති බුද්ධෝ සචේ සෝහකාරේ සචේ සෝ අගාරේ සචේ සෝ අගාරේ වසිස්සති චක්කවර්ති රාජා භවිස්සති සචේ පබ්බජිස්සති බුද්ධෝ භවිස්සති ඉති. ආයතට කියන්න බලන්න කොහොමද මම කියලා දීලා තියෙනවනේ මේ වගේ ඇතුළට දාලා වාක්‍ය කියනකොට කොහොමද අන්තර් වාක්‍ය කියලා වලට කියන්නේ. මතක තියාගන්න අන්තර් වාක්‍ය. එතකොට කියන්න බලන්න තං සුත්වා තේ බ්‍රාහ්මනෝ එතකොට මේ තං කියලා කිව්වේ මොකද්ද? මොකක් අසාද? ඒ සිහිනය ගැන අසා. අන්න තං සුපිනං සුත්වා. ඒ සිහිනය ගැන අසා. අන්න එහෙම කියනකොට හරි ලස්සනයි මේ වාක්‍යය. ඒ සිහිනය ඇසූ අසා ඒ බ්‍රාහ්මවරු බ්‍රාහ්මණවරු ඊට පස්සේ ඒවං ආහංසු කියන පදේ කියන්න ඕන අර අන්තර් වාක්‍ය ටික කියලා ඉවරලා. මහරජතුමාණෙනි. ඔව්. ඒ කියන මොකද්ද මොන විභක්තියක්ද ඒ? ආලපන විභක්තිය. ආලපන විභක්තිය. හරි. දේවියා කුච්චිම්හි ගබ්බෝ පතිත්ථිතෝ. මහා මායා දේවියගේ කුසෙහි ගැබක් පිහිටුවන ලදී. ඔව් පිහිටුවන ලදී. දැන් උතන ඔය පතිත්ථිතෝ කියලා කියනකොට අපි පතිත්ථිතෝ හෝති. දැන් ඔය පතිත්ථිතෝ කියලා කියන්නේ ක්‍රියාපදේ නෙමෙයි. ඒවා කිතක කියලා කියන්නේ. එතකොට පතිත්ථිතෝ හෝති කියන පදේ උතන එන්න ඕන. නමුත් අපි සාමාන්‍යයෙන් දහන්නේ. හැබැයි කියනකොට අපි කියන්න ඕනේ මහරජතුමනි දේවියා කුච්චිම්හි කුච්චගේ කුසෙහි අපෝ පතිත්ථිතෝ හෝති ගැබක් පිහිටියේ වෙයි. අන්න එහෙම කියන්නේ. හෝති පුත්තෝ තේ භවිස්සති. පුත්‍රෙක් වන්නේ. ඒ පදේ මහත්මිය අපි සිංහල කියනකොට මේ තේ කියන පදේ ඉස්සරහට අරගෙන කියන්න ඕන. තේ ඔබට පුත්තෝ භවිස්සති. පුතෙක් වන්නේ. අන්නේ. ඔබට පුතෙක් වන්නේ. ඒ අපි ඔන්න කිව්වම තේ පුත්තෝ භවිස්සති. තේ ඔබට පුත්තෝ භවිස්සති පුතෙක් වන්නේය. සචේ ඉදින් සෝ ඒ පුත් කුමරා සෝ කුමාරෝ නැත්නම් සෝ පුත්තෝ ඒ පුත් කුමරයා අගාරේ වසිස්සති. ගේ විසුවොත් ඒක අනාගත කාලෙනේ තියෙන්නේ වසිස්සති. ඉතේ වාසය කරන්නේද චක්කවර්ති රාජා භවිස්සති. චක්‍රවර්ති රජවන්නේ. ආගෙද මේ શબ્දයක් එන්නේ මයික් ඔන් ඔෆ් කරගන්න. සචේ ඉදින් ඒ කුමරතෙමේ සචේ කුමාරෝ පබ්බජිස්සති පැවිදි වන්නේ නම්
බුද්ධෝ භවිස්සති බුදු වන්නේය. ඔව්. ඉති එතකොට බුද්ධෝ භවිස්සති ඉති. බුදු වන්නේ යයි. ඔය ඉති කියන එකේ යයි යයි. එවං ආහංසු. එවං ආහංසු යයි අන්නේ පදේ අපි එතනට දාන්න. එවං ආහංසු. එවං මෙසේ ආහංසු කීවාහ විවාහ. අතීත කාල ප්‍රථම පුරුෂ බහුවචන. හරිද? හොඳයි සර්. බොහොම හොඳයි. එහෙනම් වෙන කවුරු හරි ඉතුරු ටික පරිවර්තනය කරන්න කැමති කෙනෙක්ට අවස්ථාව තියෙනවා. ධනංජිත් මහත්තයා කරනවද? ධනංජිත් මහත්තයා ස්වාමීන් වහන්සේ මම කියන්නද? හොඳයි එහෙනම්. ධනංජිත් මහත්තයා ඊට පස්සේ පරිවර්තනය කරමු. හොඳයි සර්. රසිකා බේසින්. රාජා පන සන්තුට්ඨෝ දේවියා ගබ්බහස්ස ආරක්ඛං කරණත්තාය කත්තබ්බං සබ්බං අකාසි. රාජා පන සන්තුට්ඨෝ රජතුමා වනාහි සතුටට පත්ව දේවියා ගබ්බහංස එතන අපි කියන්න ඕන එතනදී මහත්මිය ඉන්න මහත්මිය හෙන්නේ නැද්ද? ඔව් පොඩ්ඩක් ඉන්නේ. ඒක අපි කියන්න ඕන දැන් රාජාපන සන්තුට්ඨෝ කියලා තියෙනවනේ. එතනදී මේ රජතුමාට විශේෂණයක් තමයි සන්තුට්ඨෝ. සතුටු වුණු රජතුමා කියන එක. එතකොට අපි කියන්න ඕනේ සිංහල ක්‍රමයට සන්තුට්ඨෝ රාජාපන. අන්න එහෙම ඒ සන්තුට්ඨෝ කියන එක ඉස්සරහට ඒ විශේෂණය අපි ඉස්සරහට දානවා. ඒ තේරෙනවද? එතකොට අපි සන්තුට්ඨෝ රාජාපන සතුටු රජතුමා වනාහි. අන්න එහෙම කියන්නේ. හරි. සන්තුට්ඨෝ රාජාපන දේවියා සතුටට පත් වූ රජතුමා දේවියා ගබ්බස්ස දේවියගේ ගැබ ආරක්කං කරණත්තාය ආරක්ෂා කරනු පිණිස කත්තබ්බං සබ්බං අකාසි කළ යුතු සියලු දෑ කළේය. චත්තාරෝ දේව පුත්තා බෝධිසත්තස්ස මාතුයාච උපද්දවේ නිවාරණත්තාය කග්ගේ දරයමානා ආරක්කං ගන්හින්සු. මාත්මේ පොත තියෙනව නේද? මේක පොඩ්ඩක් අර පේන්න තියෙනවා. හරි. ඔව් ස්වාමීන් වහන්සේ පොත තියෙනවා මගේ ළඟ. හරි. දැන් පේනවා. චත්තාරෝ දේව පුත්තා සතරවරම් දෙවිවරු දේවපුත්‍රවරු බෝධිසත්තස්ස මාතුයාච බෝධිසත්වයන් වහන්සේද මාතුයාච මාතුමියද. ඔව් ඒක අපි කියන්න ඕනේ. ඒක තියෙන්නේ චතුත්ථ ඒක වචනේන්නේ. එතකොට බෝධිසත්තස්සච මාතුයාච බෝධිසතාණන් වහන්සේටද මවටද ඔන්න ඔය විදිහට කියන්නේ. මාවටද ඔව් උපද්දවේ නිවාරණත්තාය උපද්‍රව වැළැක්වීම පිණිස කග්ගේ දරයමානා කඩුව දරාගෙන අන්න ඒක අර ආරක්ඛං ගන්හින්සු. ධාරේ මානා කියලා කියන්නේ මේක මිශ්‍ර ක්‍රියාවක් එකතයක්. එතකොට කඩු දරමින් ආරක්ඛං ගන්හින්සු ආරක්ෂා කළා හුය. හරි. මහා මායා දේවී බෝධිසත්තං දසමාසේ පරිහරිත්වා පරිපුන්න ගබ්බා අත්තනෝ පිතුස්ස ගේහං ගමනත්තාය සුද්ධෝදන රඤ්ඤෝ ආරෝචේසි. මහා මායා දේවිය බෝධිසත්තං දසමාසේ බෝධිසත්වයන් වහන්සේ
බෝධිසත්වයින් වහන්සේ දස මාසයේ පරිහරිත්වා දස මසක් පරිහරණය කොට ඔව්. පරිපූර්ණ ගබ්බා පරිපූර්ණ ගැබ පරිපූර්ණ වූ විට එතනදී අපි කියන්නේ පරිපූර්ණ ගබ්බා දේවි. එතන මේ පරිපූර්ණ ගබ්බා කියලා කියනකොට මේ දේවිය ගැන කියන්නේ. එතකොට පරිපූර්ණ ගබ්බා දේවිය. එතන අධ්‍යාහාරයෙන් එන්න ඕන දේවිය කියන එක. එතකොට පරිපූර්ණ වූ ගැබ ඇති දේවිය. දේවිය. හොඳයි. ඔව්. අත්තනෝ පිතුස්ස තමන්ගේ පියාගේ අත්තනෝ පිතුස්ස ගේහං තමන්ගේ පියාගේ ගෙදරට අන්නයි. ගමනත්තාය යෑම පිණිස නයි. එතන තාය කියලා කියනකොට තතියාව තියලා තියෙන උතර මේ පිනිස කියන අර්ථය. ගමනත්තාය. අත්තනෝ පිතුස්ස ගේහං. අන්න ඒක ඒ පද ටික ඔක්කොම එකට කියන්න ඕන. අත්තනෝ පිතුස්ස ගේහං ගමනත්තාය පියාගේ ගෙදරට ගමනත්තාය යෑම පිණිස සුද්ධෝදන රඤ්ඤෝ ආරෝචේසි. සුද්ධෝදන රජතුමා දැන් ඌවේය. සුද්ධෝදන රජතුමාට දැන් ඌවේය. උතර රඤ්ඤෝ කියලා කියන්නේ උතන ඔය රඤ්ඤෝ කියන පද අපි තාම වර්ණගල නැහැ. ඒක මේ දෙවෙනි පොතේදී අහුවෙනවා. එතනදී ඔය කියන්නේ චතුත්ථය තමයි ඔය රඤ්ඤෝ කියලා තියෙන්නේ. ඒතකොට සුද්ධෝදන රඤ්ඤෝ ආරෝචේසි. සුද්ධෝදන රජතුමාට දැන් ඌවේය. ඔව්. රාජාත් සාදු ඉති සම්පටිච්චය මග්ගං සෝදනත්තාය පුරිසේ ආනාපේසි. රජතුමා සාදු ඉති මැනවි යැයි. එතන අපි මේ කියන්න ඕන මහත්මිය සාදු ඉති සම්පටිච්චය. සාදු යැයි පිළිගෙන. සාදු ඉති සම්පටිච්චය සාදු යැයි පිළිගෙන මග්ගං සෝදනත්තාය මග සුද්ධ කිරීම පිණිස පිරිසුදු කිරීම පිණිස පුරිසේ ආනාපේති. පුරුෂයින්ට අනකලේය. එතන අනකලේ නෙමේ. දැන් මෙතන ආනාපේසි කියලා කියනකොට අන කෙරෙව්වා. එයා කරා නෙමේ. දැන් මේ පද අපි ඉගෙන ගත්ත අර ඒසි කියලා යන්නේ නෝ කියලා. ඔව්. එතකොට කවුරු හරි ලවා වැඩක් කරනකොට ආනාපේසි කියලා තියෙනවා. ආනේසි කියලා කියනවා නම් තමන් කරා කියන එක. නමුත් මේ අන කෙරෙව්වා. එතකොට ආනාපේසි කියන්නේ එතකොට වෙන කෙනෙක් ලවා කරවලා තියෙන නිසා එතනදි පදේ අපි කියන්නේ පුරිසේ ආනාපේසි. පුරිසයන්ට අන කෙරෙව්වේ. අන කෙරෙව්වේ. අත දේවින් සුවර්ණ සිවිකායන් නිසීදාපෙත්වා අලංකතේන මග්ගේන දේවදහන් නගරම් පේසේසි. අත දේවි උද්දිති දේවිය සුවින්න සිවිකායන් රන් සිවිගයක නිසීදාපෙත්වා හිඳුවාගෙන අලංකතේන මග්ගේන අලංකාර මාර්ගයක දේවදහ නගරම් පේසේසි. දේවදහ නගරයට යැවීය. අන්න ඒකයි. එතනත් තමන් ඒ යැවීම කරන්නේ ඒක යැවුවානේ. එතකොට එයන්නේ ඇවිල්ලා තියෙන්නේ එතන ක්‍රියාපදෙක නේද? එතකොට පේසේසි යැව්වේය කියලා අපි කියන්න ඕනේ. තමන් කරා නෙමේ වෙන කෙනෙකු ලවා කරපු නිසා එතනදී වෙනසක් වෙනවා. පළවෙනි පොතේදී මම ඒවා කියලා දීලා තියෙනවා. හරි. එහෙමයි ස්වාමීන්. මේ ඊටු ටිකක් කියනවද? ඉවර වෙන්නේ. ඒකටම කියන්නද ස්වාමීන් වහන්සේ වෙන කෙනෙක් කියනවා. හොඳයි ස්වාමීන්. අන්තරා මග්ගේ පන ලොම්බිනි නාම සාලවණං අත්ති. අන්තරා මග්ගේ අන්තරා මග්ගේ පන ලොම්බිනි අතර මග වනාහි ලොම්බිනි නාම සාලවාණං අත්ති. ලොම්බිනි නම් සල් උයනක් පිහිටියේය.
තත්ත සබ්බේ සාල රුක්කා තස්මින් සමයේ පොට්ටිතා උප්පිතා පුජ්ජිතා නෑ නෑ අහේසුං උප්පිතා උප්පිතා ඔව්. උප්පිතා දෙයක් අහේසුං පත්ත පත්ත එහි සබ්බේ සියලු දැන් ඒක අපි එකට සාල කියන්නේ රුක්කා දේ සාල රුක්කා ඒක අර සර්වනාමයක් විදිහට තියෙන ඒකට සාල සල් ගස් ගැනම තමයි කියන්නේ ඒකට සබ්බේ සාල වේ රුක්කා සාල රුක්කා සියලු සල් ගස් තත්ත සබ්බේ සාල රුක්කා එහි සියලු සල් ගස් වල තස්මින් සමයේ ඒ සමයෙහි පොප්පිතා අහේසුන් මල් පිපී තිබුණේය. ඔව් එතනදී සම්දිස්වා ඔව් හරි කියන්න සම්නාස හරි කියන්න තන්දිස්වා සම්නාස කියනද හරි කියන්න යන්න මම සම්දිස්වා උయ్యాන කීලං සම්දිස්වා උయ్యాන කීලං කීලනත්තාය දේවියා චිත්තං උදපාදි සම්දිස්වා එය දැක උయ్యాන කීලං උයනෙහි උయ్యాන කීලං කීලනත්තාය උයනෙහි ක්‍රීඩා කිරීම පිණිස දේවියා චිත්තං උදපාදි දේවිත සිතක් පහළ විය. ඔව් සාල රුක්කස්ස මූලං ගන්්වා ඒකං ශාකං ගහනනත්තාය ග්‍රහණත්තාය අත්තං පාසාරේති ගහනත්තාය හත්තං පාසාරේති ඔව්. සා සාල රුක්කස්ස මූලං තා දේවි ඇය සා කියලා කියන්නේ දේවිය ඒ සර්වනාමයක් විදිහට තියෙන්නේ සා දේවි ඒ සා කියලා කියන්නේ දේවිය ගැන කියන්නේ. ඒකට අපි කියනවා සා දේවි. ඒ දේවිය සා දේවි සාල රුක්කස්ස මූලං ගන්්වා ඒ දේවිය සල් ගස් මුලට ගොස් ඔව් මුලං ගන්්වා මුලට ගොස් ඒකං සාකං එක් අත්තක් ඒකං සාකං ගහනත්තාය එක් අත්තක් අල්ලනු පිණිස අත්තම් පාසාරේසි අත දික්කලේය ඔව් දික් කෙරුවේය. හරි දික්කරුවේය සදා සයං ඒව අවනතං සාලසාකං අග්ගහේසි තදා එකල්හි තද එකල්හි තාසායන් එතන මේ සා කියලා තියෙන්නේ මෙතන මේ සා කියලා තියෙන්නේ සාකම් කියන්නේ. තා සාකා ඒ අතු අත්තද ඔව් ඒ අතු සාකා ඒ අත්ත එකල්හි ඒ තදා එකල්හි සාසායන් ඒ අතු ඒව අවනතං සාකම් ඒ ශාකා තා සාකා සයන් සයන් ඒව එමේම සයන් ඒ අතු තමන්ම තමන්ම අවනතව අවනතව සාකං අග්ගහේසි එකල්හි ඒ අතු සාකාව ගත්තේය තංකනේ ඒව අස්සා කම්මජ වාතා චලින්සු ඒ ෂණයෙහිම ඒව අස්සා කම්මජ වාතා ඇගේ කර්මජ වාතය තං කනේ ඒව ඒ ශනියේම මේ ඒව කියන එකෙන් ම කියන අර්ථය ගන්න. එතකොට තං කනේ ඒව ඒ පදේ එක. එතකොට ඒ ශනේම ඔව් අස්සා කම්මජ වාතා ඇගේ කර්මජ වාතයන් කලින්සු ඔව් කම්පා විය ඔව් ගබ්බෝසි එතන චලින්සු කියන්නේ පඨම පුරුෂ බහුවචනේ. එතකොට
කර්මජ වාතයෝ සෙලුණාහ කියලා බහුවචනෙන් තියෙනවා. ඔව්. සෙලුණා හෝ හරි. ගබ්බවුට්ටානං අහෝසි. ගැබ්බැහිවීම සිදු විය. සබ්බ ලෝකෝ මංගලේහි පුබ්බ නිමිත්තේ සබ්බෝ ලෝකෝ මංගලේහි පුබ්බ නිමිත්තේහි පූරිතෝ ඕබාසිතෝ ච අහෝසි. සබ්බෝ ලෝකෝ සියලු ලෝකය මංගලේහි මංගල නෑ ඒක එකට කියන්න ඕනේ එකම විභක්තිනේ. මංගලේහි උබ්බ නිමිත්තේහි මංගලෝ පූර්ව නිමිති වලින් මංගල පූර්ව නිමිති වලින් පූරිතෝ පිරි මහා එතන කියන්න ඕනේ. එතන මේ ඡයන්නක් තියෙනවා අන්තිමට. ඒ ඡයන්න මෙතනටත් ගන්න. පූරිතෝච ඕබාසිතෝච අන්න බලන්න. ඒ ඡයන්න අපි ඉස්සරහටත් ගන්න ඕන. ඔන්න පාලි ව්‍යාකරණ ක්‍රම. එතන ඕබාසිතෝච කියලා තියෙනවනේ ඡයන්න. ඒක අර ඉස්සරහ පදයටත් ගන්න ඕනේ. ඒක පූරිතෝච ඕබාසිතෝච අහෝසි. පිරුණේද ලැබුණේද විය. ඔව්. හරි. හොඳයි. කාලේ ඉක්ුත් වෙන නිසා අපි දැන්ට නතර කරමු. ඉතින් අනිත් කට්ටියට අපි අනිත් දාසේ අවස්ථාව දෙන්න. ගොඩක් වෙලා ගියොත් දැන් ඉතින් කාට හරි ගැටලුවක් තියෙනවා නම් මේ ප්‍රශ්න අහන්න පුළුවන්. කියලා දුන්න පාඩම් ගැන ඉස්සරහ කරපු පාලි පාඩම් ගැන කාට හරි මොන හරි දැනගන්න තියෙනවා නම් පාඩම් ගැටලුවක් නැද්ද? හොඳයි එහෙනම් අපි ඊළඟ දවසේ පොඩ්ඩක් කියවගෙන ඉන්න. කියවගෙන ආවනවා. එනවා. දරංජිත් මහත්තයාට මොකක් හරි අහන්න තියෙනවද? උයාන කීලන් තාය කියවන්න. උයන් කෙලි ක්‍රීඩා මහත්තයා මේ මගදී ඇහුණු මුලින්ම කියන්නේ උයාන කීලන් තාය කිව්වම උයන් කෙලි ක්‍රීඩා කිරීම පිණිස කියන්නේ. උයාන ක්‍රීඩා කිරීම පිණිස කියන එක. උයානං කීලනත්තාය. එතන උයානං කියලා කියන්නේ උයනෙහි කියන එක. ඒක සංධියක්. ඒ කියන්නේ පද දෙකක් වචන දෙකක් එකතු වෙලා තියෙන. ඒතකොට අපි කියන්නේ උයනෙහි ක්‍රීඩා කිරීම පිණිස. කීලන් කීලනත්තාය. මොකද්ද? කීලනත්තාය කියන්නේ සමහරවිට තියෙන්නේ යාන කීලනත්තාය. ඔව්. කීලන් කියලා කියන්නේ ක්‍රීඩාව. හරි. එතන මේ තියෙන්නේ මහත්තයා උයාන කීලන්. උයන් කෙලිය කියන මේ මොකක් හරි ක්‍රීඩාවක් වෙන්නදී ඒක ක්‍රීඩා කිරීම පිණිස. උයන් කෙලියෙහි ක්‍රීඩා කිරීම පිණිස. ක්‍රීඩා කිරීම පිණිස. ඔන්න ඔය වගේ අර්ථයක් තමයි එතන ගන්න වෙන්නේ. ඔව්. තව කාටවත් ගැටලු තියෙනවද? නෑ වගේ නේද? එහෙනම් අපි ඉස්සරහට දවසේදී මාළි මහත්මියට තියෙනවද ගැටලු? නෑ ස්වාමීන් වහන්සේ ගැටලුවක් නෑ. දැන් එහෙනම් අනිත් දවසේදී අපි ඊතුරු පාඩම් සාකච්ඡා කරගෙන යන්. ඉතින් ඔහොම කරගෙන යන්න. ඉතින් ගොඩක් සතුටුයි කට්ටියට පුළුවන් ඉතින් පරිවර්තනය කරන්න දෙන්න. ඉතින් ඔහොම කරගෙන යන්. ඊළඟ දවසෙත් අපි සාකච්ඡා කරමු පාඩම. බලාගෙන ඉන්න. එතකොට ඊළඟ අපිට 24 වගේ 25 වගේ කතාව තමයි පාලි පාඨ මන්දිරේ කතා කරන්න තියෙන්නේ. ඒ ටිකත් අපි සාකච්ඡා කරගෙන යන බලාගෙන ඉන්න. එතකොට මේ සංදි පාඩමත් කොටසත් බලාගෙන ඉන්න. එතකොට තේරෙයි මොකද්ද මේ කියලා. ඒ වගේම මේ ආගම කියන්නේ මොකද්ද? සංදි මේ ලොක් කරනවා කියන්නේ මොකද්ද? ඔය ගැනත් පොඩ්ඩක් මතක තියාගන්න මේ කිව්ව කාරණාව. එතකොට අපිට කරගන්න පහසු වෙයි. හොඳයි එහෙනම් අද දවසේදී අපි මේ කරාවුත් සියලු ධර්මාධ්‍යයනේ භාෂාධ්‍යයනේ
සෑම දිනාටම සෝසේ පාරමිතා ධර්ම පුරාගෙන ඒ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා ලැබුවා වූ සාන්ත ලක්ෂණ නිවනින් සැනසෙන්නටම මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සූපර්. තෙරුවන් සරණයි. ඒ වගේම මේ සඳහා උපකාර කරා වූ සියලු දෙනාටත් මේ පින නිවන් පිණසම හේතු වේවා කියලා අපි ආශිර්වාද කරමු. සූපර්.